දෑවර මිතුරු ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් අවස්ථාවක් අපිට දී තිබෙනවා ශුද්ධ ලියවිලි ඉගෙන ගන්නට. විශේෂයෙන් අපි මේ කාර්තුව තුළ අපි ක්‍රිස්තියානි අධ්‍යාපනයේ වටිනාකම ගැන අපි ඉගෙන ගන්නවා. අද දවසේදී විශේෂයෙන් මේ පසුගිය සතිය පුරාම අපි ඉගෙන ගත්තේ උන්වහන්සේ ඇයි නීතියක් යම් නීතියක් ඔබටත් මටත් දී තිබෙන්නේ කියන කාරණය. අපි දන්නවා උන්වහන්සේ එදා ඊශ්‍රායල් සෙනගට උන්වහන්සේගේ ඇඟිල්ලෙන් නීතියක් ලියලා දුන්නා. ඒ වගේම මෝසෙස්ට කිව්වා ලියාගන්න වෙන අනිකුත් අනපනත් මෝසෙස්ට දුන්නා. ඇයි උන්වහන්සේ මේ දේවල් එදා ඊශ්‍රායල් සෙනගට දුන්නේ? එතකොට උන්වහන්සේ අද අපිට කිසි දෙයක් දීලා නැද්ද? එතකොට එදා උන්වහන්සේගේ සෙනග ඊශ්‍රායල් සෙනග, අද අපි උන්වහන්සේගේ සෙනග. එතකොට අපි කොයි ආකාරයෙන්ද උන්වහන්සේ අද දවසේදී අපිට මේ නීතිය නැත්තම් ව්‍යවස්ථාව උන්වහන්සේ අපිට දී තිබෙන්නේ ගුරුවරයෙක් හැටියට. එතකොට ඒක අපි හරියාකාරව තේරුම් ගන්න. අද බොහෝ කිතුණුවන් මේ දේ වැරදි ලෙස තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා අද ශුද්ධ ලියවිල්ල තුලින්ම අපි තේරුම් කරගනිමු. උන්වහන්සේ මේ ශුද්ධ වූ නීති නැත්නම් ස්වර්ගීක නීතිය, ඒ වගේම ස්වර්ගීක නීතිය වගේම උන්වහන්සේ අපිට අපේ ජීවිතය යහපත් ජීවිතයක් ගොඩනගා ගන්නට උන්වහන්සේ තවත් අවවාද අනුශාසනා නීති දී තිබෙනවා. එතකොට අයියන් උන්වහන්සේ මේ දේ දී තිබෙන්නේ කොහොමද මේ දේවල් ගුරුවරයෙක් වෙන්නේ අපිට? උන්වහන්සේවත් මාතුරින් සූදානම් කර තිබෙනා වූ සදාතන ජීවනයේට කොහොමද ඒ අපිට දී තිබෙනා වූ අනපනත් අපිට මඟ පෙන්වන්නේ, අපිට උදව් කරන්නේ ඒ දෙස ගමන් කරන්න, පාපයට නොඇති උන්වහන්සේ ඉදිරියේ යහපත් දේ කරමින්, හරි දේ කරමින් උන්වහන්සේගේ රාජ්‍ය කරා ගමන් කරන්නට ඒ නීති උදව් කරන්න කියන කාරණය අපි අද දවසේදී ඉගෙන ගන්නට යනවා. ඒ නිසා අපි උන්වහන්සේට බාර වෙමු, අපේ ජීවිත බාර කරමු. විශේෂයෙන් උන්වහන්සේ අපේ සිතට කතා කරනකොට මේ ශුද්ධ වූ එල්දරව් කිරීම නැත්නම් මේ ශුද්ධ සත්‍යතාවයන් අපිට පෙන්වලා දෙනකොට අපේ සිත් දැඩි කර නොගෙන, විශේෂයෙන් ඒ ඊටාම වැදගත්. අපේ සිත් දැඩි කර නොගෙන එක කනකින් අහලා අනිත් කනකින් පිට කරන්නේ නැතුව උන්වහන්සේ අපිට මේ සෑම ශුද්ධ වූ පාඩමකින්ම උන්වහන්සේ මට තරවටු කරනවා. ඔබටත් මනත් අනතුරු අඟවනවා. මොකද අපි ජීවත් වෙන අවසාන කාලය. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕන උන්වහන්සේගේ හඬ අසලා උන්වහන්සේට කීකරු වෙන්නට. උන්වහන්සේ අපිට දෙන්නව මේ අවවාද අනුශාසන අසලා කීකරු වෙලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ජීවිතය ගත කරන්නට අපි පුරුදු වෙන්නට ඕනේ. ඒක තමයි උන්වහන්සේගේ අභිප්‍රාය, උන්වහන්සේගේ කැමැත්ත. මේ ශුද්ධ සත්‍යතාවයන් එල්තරව කිරීම තුළින් අපි උන්වහන්සේට අපේ ජීවිතය යටත් කරමු. අහසත් පොළොවත් මා පාලනය කරන්නා වූ අදරගම් කරදී පිරණී වහන්සේගේ නාමයට ගෞරවයක් මහිම ප්‍රශංසාවටත් වේවා. ශුද්ධෝපයන්නේ මේ මොහොතේදී වහන්සේගේ පාද පාමුලට එනවා අපේ ජීවිත. වහන්සේ බොහෝ දේ අපිට එල්තරව කර දී තිබෙනවා. අද දවසේදී වහන්සේ අපට උගන්වන්නට යනවා. එදා ඇයි ඔබ වහන්සේ ඊශ්‍රායල් සෙනගට දිව්‍ය නීතිය නැත්නම් දිව්‍ය ව්‍යවස්ථාව, ස්වර්ගීක නීතිය, ඒ වගේම ඔවුන්ගේ ජීවිතය යහපත්ව ගෙන යාම සඳහා පාපයට නොවැටි ඔවුන්ගේ ජීවිතය ඔබ වහන්සේ සූදානම් කර තිබෙනා වූ ගැලවීම, වහන්සේ සූදානම් කර තිබුණා වූ ගැලවීම දෙස බලාගෙන ගමන් කරන්නට වහන්සේ තවත් නීති මාලාවක් දී තිබුණා. කියන්නේ මේ කාරණා දෙක. ඇයි ඔබ වහන්සේ මේ දේවල් එදා ඊශ්‍රායල් සෙනගට දුන්නේ කියන කාරණාව? ඒ දේම අද දවසේ උන්වහන්සේ ඔබ වහන්සේ අපට දී තිබෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණයක් අපි ඉගෙන ගන්නට යන අතර ශුද්ධාත්මයන්හි අපව බලෙන් පූර්ණවත් කළ කීකරුකමේ සිතක් අප තුළ ඇති කරලා ඔබ වහන්සේ දෙන්නා මේ ශුද්ධ වූ අවවාද අනුශාසනාවලට කීකරු වෙලා ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන ජීවිතය ගත කරන්න අපට උදව් කරන්න කියලා ඉල්ලනවා. කතා කරන්නව මාත් අසන්නව නරඹන්නව සියලු දෙනාගේ ජීවිතත් ඔබ වහන්සේගේ බලවත් වූ හස්තට බාර කරන්න එක කරන්නේ යේසුස් වහන්සේගේ අතිශය උතුම් ප්‍රේමණීය වූ නාමයෙන්. දැන් සහෝදරිය විශේෂයෙන් අපේ අවධානය දැන් යොමු කරමු මේ ව්‍යවස්ථාව. අපි මේක හංගන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේ පරණ ගිවිසුමේ අපිට පැහැදිලිව දිව්‍ය ව්‍යවස්ථාව දී තිබෙනවා. ඔබට මතක ඇති උන්වහන්සේගේ ඇඟිල්ලේ ලියනලට ගල්ලෑලි දෙක උන්වහන්සේගේ ඇඟිල්ලෙන් උන්වහන්සේ ලිව්වේ. ගල්ලෑලි දෙකකට හේතුව උන්වහන්සේ දැන සිටියා මිනිස්සු වෙනස් කරන බවට. උන්වහන්සේගේ ව්‍යවස්ථාව මිනිස්යාගේවත් මෝසෙස්ගේවත් නොවේ.
උන්වහන්සේ කියනවා මාගේ ව්‍යවස්ථාව. ඒ නිසා උන්වහන්සේ ස්වර්ගීක ව්‍යවස්ථාව එදා ඊශ්‍රායල් සෙනගට ලියලා දුන්නා. දැන් මේ ව්‍යවස්ථාව ලියලා දෙන්නට පෙර අපි දන්නවා උන්වහන්සේ පාපයට පෙර නැත්නම් ස්වර්ගයේ තිබෙන ව්‍යවස්ථාව. උන්වහන්සේ යොහන් තුමාගේ පොත නැත්නම් එල්දරා පොතේ පැහැදිලිව කියනවා උන්වහන්සේගේ මණ්ඩපයේ මේ ශුද්ධ ව්‍යවස්ථාව තිබෙනවා. මේ ව්‍යවස්ථාව අනුව තමයි සාතන්ව විනිශ්චය කරනු ලැබියේ. මේ ව්‍යවස්ථාව අනුව තමයි ආදම් සහ ඒව විනිශ්චය කරනු ලැබියේ. මොකද ශුද්ධ ලියවිලේ යොහන් පොතේ කියනවා පාපය නම් නොපනත් කමය, පාපය නම් පනත් කඩ කිරීම. එතකොට මේ ව්‍යවස්ථාව තමයි ස්වර්ගීක ව්‍යවස්ථාව. දසාඥා පනත නිග්මයාම 20 සම්බන්ධ වෙන්නව අපිට හම්බෙන්නව නිග්මයාම 20 වෙනි පරිච්ඡේදයේ අපිට සොයා ගන්න පුළුවන් වෙන ඒ ශුද්ධ වූ දසාඥා පනත ආඥා 10 අවිලා ස්වර්ගීක ව්‍යවස්ථාව. උන්වහන්සේ ස්වර්ගයේ ඒ නීතිය මනුෂ්‍යයන්ට දුන්නා. පාපයට පව් කළාට පස්සේ මොකද මිනිස්සයා අපි මේ උන්වහන්සේ මැව්වේ ස්වර්ගීකයන් හැටියට. ඒ නිසා ආදම් සහ ඒව මැව්වේ ස්වර්ගීකයන් හැටියට. උන්වහන්සේ ව්‍යවස්ථාව එදා ආදම් සහ ඒවට දුන්නේ කුරුවරයෙක් හැටියට. උන්වහන්සේ දුන්නා මෙන්න යහපත් දේ සහ යහපත් දේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම, මිනිසයන්ට ප්‍රේම කරන්න උන්වහන්සේ නීතිමාලාවක් දුන්නා. එතකොට මේ නීතිමාලාව දීලා උන්වහන්සේ බලාපොරොත්තු වුණා ආදම් සහ ඒවගෙන් කීකරුකම. ඔවුන් අකීකරු වුණා. අකීකරු වුණ නිසා උන්වහන්සේ ඒ නීතිමාලාවට අමතරව අපි දන්නවා ඒද නෙවෙයි තවත් නීතියක් නැත්නම් තවත් ව්‍යවස්ථාවක්. ඒ තමයි ගැලවීමේ ව්‍යවස්ථාව. කොහොමද? මොකද අපි දසාඥා පණ දෙන්නේ මොකද වෙන්නේ? ආදම් සහ ඒව වර්ධකාරයෙක් කළා. ආදම් සහ ඒව භෞකාරයෙක් කළා. එතකොට ඒයින් ගලව ගන්නට නැත්නම් උන්වහන්සේට සිදු වුණා තවත් නීතිමාලාවක් දෙන්නට. පූජා ක්‍රමය, බැටළු පූජා ක්‍රමය උන්වහන්සේ අයට දුන්නා. ගුරුවරයෙක් හැටියට කුමක් සඳහාද? උන්වහන්සේ වෙතට යොමු වෙන්නට, උන්වහන්සේ වෙතට යොමු වෙන්නට. ඒ ස්වර්ගීය නීතියෙන් දසාඥා පරිදෙන් ඒ අය වර්ධකාරයන් කරපුවම ඒ අය අනිත් නීතිය කරන කොටගෙන නැත්නම් ඒ අනිත් ඒ උන්වහන්සේ පිටේවව ශුද්ධ වූ ඒ පූජා ක්‍රමය කරන කොටගෙන ඒ අය උන්වහන්සේ වෙතට එන්ටවන්ට හැකියාවක් ලැබුණා. දැන් මේ කාරණා ඒද නුවණේ පිහිටුවා ඊළඟට අපි දන්නවා ආබෙල් පව් කර අවස්ථාවේදී උන්වහන්සේ කියන ඔබ පාපයක් කර තිබෙනවා. කීවෙනි පාපයේද? අපි දන්නවා හයවෙනි පනත කොමක්ද කියන්නේ? මිනී නොවර. ඒ පාපය කවුද කරේ? එදා ඒසව් කළා ආබෙල්ව මරණයට පත් කළ අවස්ථාවේදී. එතකොට මේ ව්‍යවස්ථාව අනුව තමයි ඒ අය නැත්තම් කායින්ව විනිශ්චයට පත් කරේ. නැත්තම් විනිශ්චය කරනු ලැබුවේ. එතකොට බලන්න ලෝකයේ පටන් ගන්න ඉඳලම මේ දේ උන්වහන්සේ ගුරුවරයෙක් හැටියට දී තිබෙනවා. අද ආදම් සහ ඒවගේ පටන් අද දක්වාම උන්වහන්සේ මේ දේ දී තිබෙන්නේ ගුරුවරයෙක් හැටියට. උගන්වන්නට ඔබටත් මටත් උගන්වන්නට පාපය මොකක්ද කියලා ශුද්ධ ලිවිලි පැහැදිලිව කියනවා. පෞල්තුමා කියන ව්‍යවස්ථාව නැත්තම් අපි කොහොමද පාපය දැනගන්නේ? එතකොට මේ දේ ඔබටත් මටත් දී තිබෙන්නේ ගුරුහරුකම් දෙන්න. ඔබට පාපය පෙන්වලා දෙන්න, මට පාපය පෙන්වලා දෙන්න තමයි උන්වහන්සේ මේ ශුද්ධ වූ ව්‍යවස්ථාව දී තිබෙන්නේ. ඊට සහෝදර සහෝදරිය අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා විශේෂ වූ කාරණා කිහිපයක්. ඒ තමයි අපි ඉගෙන ගන්නට යනවා කොහොමද එදා උන්වහන්සේ මේ ශුද්ධ වූ ව්‍යවස්ථාවන් කාටද එදා ඊශ්‍රායල් සෙනගට දෙනු ලැබුවේ කියන කාරණේ. දැන් අපි පැහැදිලිව තේරුම් ගත්තා රෝම පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා ව්‍යවස්ථාව තිබෙන්නේ ඇයි? පාපය පෙන්ලා දෙන්න. මොන ව්‍යවස්ථාවද පාපය පෙන්ලා දෙන්නේ? උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියපු ව්‍යවස්ථාව. අද ක්‍රිස්තියානි බොහෝ දෙනෙක් මේ දේ පටලගෙන තිබෙනවා. විශේෂයෙන් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි ඒ මෝසෙස් විසින් ලියන ලද පොත් පහ. නැත්නම් අපි කියනවා තෝරාව කියලා. එතන කියන්නේ පොත්. ඒකේ තමයි අදහස. තෝරාව කියන තෝරාවේ උත්පත්ති පොත, නිග්මයා පොත, ලෙවී කතාව පොත, ගණන් කතාව පොත, දීතිය කතාව පොත මේ පොත් පහ තිබුණා. මේ පොත් පහ තුල උන්වහන්සේගෙන් ඇඟිල්ලෙන් ලියන ලද දිව්‍ය විවස්ථාව දී තිබෙනවා. ඊට අමතරව උන්වහන්සේ තවත් ව්‍යවස්ථාවක් නැත්නම් තවත් අපි දන්නවා හරියට ඔබ මේ පොත් පහ අධ්‍යයනය කරොත්
මෙතන අපිට ව්‍යවස්ථා තුනක් හම්බ වෙනවා. පළවෙනි ව්‍යවස්ථාව තමයි උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ස්වර්ගීක නීතිය, දිව්‍ය ව්‍යවස්ථාව. ඊට අමතරව උන්වහන්සේ දෙනු ලැබුවා තවත් ව්‍යවස්ථා දෙකක්. අනිත් කාරණේ තමයි ඒ අනිත් ව්‍යවස්ථාව තමයි අපි කියන චාරිත්‍ර ව්‍යවස්ථාව. අයි උන්වහන්සේ චාරිත්‍ර ව්‍යවස්ථාව දෙන්න ලැබී. ඔවුන්ට උන්වහන්සේ වෙතට යොමු කරන්නට අපි දන්නවා එක මංගල්‍ය දවස් ඔවුන්ට නියම කළා. පාස්කු මංගල්‍ය, සමය කිරීමේ මංගල්‍ය, ඊළඟට කූඩාරම් මංගල්‍ය, ඊළඟට උන්වහන්සේ මේ යනාදි වශයෙන් පෙන්තකෝස්ත මංගල්‍ය. එතකොට මේ යනාදි වශයෙන් බොහෝ මංගල්‍යයන් ඔවුන්ට නියම කළේ ඇයි? ඔවුන් මේ ගුරුවරයෙක් හැටියට මේ සියල්ල දුන්නේ ඇයි? ඒ අයව ලෝකේ ආරක්ෂා කරලා කාරණ දේශය කරා නැත්නම් සුද්ධ වූ දේශය කරා ඔවුන්ව ගෙන යන්නට අවශ්‍ය නිසා. ඔවුන් සුද්ධ වූ ජාතියක් හැටියට ජීවත් වෙන්නට අවශ්‍ය නිසා උන්වහන්සේ මේ සියල්ල උන්වහන්සේ ඒ අයට දුන්නා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ දුන්නා ආහාර පාන පිළිබඳව අපි කියනවා පළවෙනි කාරණය දිව්‍ය ව්‍යවස්ථාව, දෙවෙනි ව්‍යවස්ථාව තමයි චාරිත්‍ර ව්‍යවස්ථාව, තුන්වෙනි ව්‍යවස්ථාව තමයි සෞඛ්‍ය ව්‍යවස්ථාව. එතකොට උන්වහන්සේ මේ ව්‍යවස්ථා තුන උන්වහන්සේ ගුරුවරයෙක් හැටියට එදා ඊශ්‍රායල් සෙනගට දුන්න කුමක් සඳහාද? කාරණා කීපයක්. මේ ඔබට මේ තිරේ දිස්සන හේතුව. උන්වහන්සේ මේ දේ දෙන්නට හේතුව තමයි දෙවියන් වහන්සේ කිරී බයපක්ෂපාතව උන්වහන්සේට කීකරුව ජීවත් වෙන්නට අවශ්‍ය නිසා. ඊළඟට කාරණේ තමයි දැන් අපි දන්න කාරණයක් තමයි අද දවසේ අපි ජීවත් වෙන රටේ වුණත් ව්‍යවස්ථාවක් තිබෙනවා, නීතියක් තිබෙනවා. කවුරුත් කියන්නේ නැහැ මේ නීතිය මට එපා කියලා. ඔබත් මමත් මේ නීතියට යටත්. ශ්‍රී ලාංකිකයෙක් කැඩේ ලංකාවේ ජීවත් වෙනකොට අපි ශ්‍රී ලාංකික නීතියට යටත්. ඒ නීතිය කැඩුවොත් ඒක අපිට විරුද්ධව සාක්ෂි දෙනවා. මේක තමයි අපි තේරුම් ගන්නට ඕනේ. ඊළඟට ඒ විතරක් නෙමෙයි. ඒ නීතිය තිබෙන්නේ සාක්ෂියක් හැටියට විතරක් නෙමෙයි. අපව සඵලමත් කරන්න, අපට ආශිර්වාද කරන්න. මොකද අපි ද්විතීය කතා පොතේ 6 වෙනි පරිච්ඡේදය අපි කියවන්නට යනවා. උන්වහන්සේ පැහැදිලිව කියනවා ඔබ මේ ව්‍යවස්ථා මේ සියලු ආඥා ඔබ ආරක්ෂා කරන්නට බලාගත්තොත් ඔබට මම පුදුමාකාර ලෙස ආශිර්වාද කරන්නට යනවා කියන කාරණේ. එතකොට මේ නීතිය නැත්තම් මේ නීතියත් එක්කම උන්වහන්සේ ආශිර්වාද ඊශ්‍රායල් සෙනගට ආශිර්වාද එකතු කරලා තිබුණා. මේ නීතිය පවත්වන්නන්ට, මේ නීතියට කීකරු වෙන්නන්ට උන්වහන්සේ ආශිර්වාද පොරොන්දු වෙලා තිබෙනවා. එතකොට බලන්න උන්වහන්සේ මේ දේ තුන්නේ කොහොමද සදාද? ඊශ්‍රායල් සෙනගට තිබෙනවා දේව බය කියන දේ උගන්වන්නට, උන්වහන්සේට ප්‍රේම කරන්නට උගන්වන්නට. ඒ විතරක් නෙමෙයි. ඒ අයට විරුද්ධව සාක්ෂියක් ඇදලා. මොකද ඒ අනුව තමයි උන්ව විනිශ්චය කරන්න ලැබෙන්නේ. අපිට හැමෝම පාරණ කිව්වේ මොසෙස් ලියලාද පොත් පහ අපි ඉගෙන ගත්තොත් ඒ අය විනිශ්චය කරන්න ලැබේ ඒ නීතියට අනුව. ඒ විතරක් නෙමෙයි උන් සඵලමත් කරන්නට, උන්ට ආශිර්වාද කරන්න. එතකොට දැන් අපි එක දෙයක් තේරුම් ගන්නට ඕන. එතකොට මේ නීතිය පිළිපදින අයට අපිට හම්බ වෙනවා එසේ මෙසේ නැත්නම් පහසු ජීවිතයක් ඒ අය ගත කළේ නැහැ. මොකද ඒකට හේතුව අපි තේරුම් ගත යුතුයි. සුවර්ගීක දේ මේ පොළවේ පාපය සහ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. එතකොට අපි මේ අන්ධකාර ලෝකයේ ජීවත් වෙනකොට අපි ආලෝකයේ දරුවන් හැටියට ජීවත් වෙන්නේ. එතකොට ආලෝකයේ දරුවන් හැටියට මේ අන්ධකාරයේ ලෝකයේ ජීවත් වෙනකොට මොකද වෙන්නේ? එතන අරගලයක් තිබෙනයි. මේ අන්ධකාර ලෝකයේ අයිති කාටද? සාතන්ට. එතකොට මේ සාතන්ට මේ අන්ධකාර ලෝකයේ අයිති වෙනකොට එතන මහා අරගලයක් තිබෙනවා. සාතන් පුළුවන් තරම් උත්සාහ කරනවා ආලෝකයේ දරුවන්ව අන්ධකාරයේ තබන්නට. නැත්නම් ඒ අන්ධකාරයට අදගන්නට ඔහු කරන්න පුළුවන් හැම දෙයක්ම ඔහු කරනවා. ඒ නිසා එතන අරගලයක් තිබෙනවා. උන්වහන්සේ මේ ස්වර්ගීක නීතිය ඔබටත් මට දී තිබෙන්නේ කුමක් සඳහාද? ආලෝකයේ දරුවන් හැටියට ජීවත් වෙන්න. හැබැයි අපි ඉන්නේ කොහෙද? මේ පාපිෂ්ඨ ලෝකේ. ඒ නිසා එතන අරගලයක් තිබෙනවා. එතන සටනක් තිබෙනවා. ස්වර්ගීක තේ අනුව ජීවත් වීමේදී ඒ ජීවත් වෙන දරුවන්ට, උන්වහන්සේගේ දේව දරුවන්ට එතන සටනක් තිබෙන බව අමතක කරන්නට එපා. නමුත් ඒ අය ඔබටත් මටත් ආදර්ශයක් දීලා තිබෙනවා. අද දවසේදී මෙන්න මේ කාරණා අපි අද දවසේදී ඉගෙන ගන්නට යනවා. ඊළඟට මම ඔබගේ අවධානය යොමු කරන්න කැමති ඊළඟ කාරණේ. දැන් පළවෙනි කාරණේ අපි තේරුම් ගත්ත දෙයක් තමයි ඇයි උන්වහන්සේ ස්වර්ගීක නීතිය දී තිබෙන්නේ කියන කාරණේ. දැන් ඔබ දන්නවා අපි පළවෙනි දේ ඉගෙන තේරුම් ගත්ත දෙයක් තමයි උන්වහන්සේට බය වීම උගන්වන්නට. මොකද කෙනෙකුට
මේ දේව භය කියන දේ එකපාරෙන් නැහැ. ඒකනේ මිනිස්සු පව් කරන්න බය නැත්තේ. මිනිස්සුන්ට පව් කරන්න බය නැත්තේ ඇයි? දේව භය කියන දේ ඔවුන් තුල ගොඩනැගිලා නැති නිසා. ඔවුන් ස්වර්ගික නීතිය උන්වහන්සේ දී තිබෙනවා. මේ නීතියේ අවශ්‍යතාවය නැත්තම් මෙහි ආශිර්වාද ඔවුන් අත්දකින්න නැති නිසා දේව භය කියන දෙවියන් වහන්සේගේ නීතියට දේව නීතියට ස්වර්ගීකයන් හැටියට උන්වහන්සේ ක්‍රිස්තියානි කාර්යය කියන්නේ ඔබ කිතුණු ක්‍රිස්තියානි නාමය දරනවා නම් ඔබත් මමත් ක්‍රිස්තියානි නාමය දරනවා නම් ඔබ උන්වහන්සේගේ ගෝලෙ ඔබව අන්ධකාරයෙන් විශ්වපත් ආලෝකයට ඔබවත් මාවත් උන්වහන්සේ කැදවලා තිබෙන්නේ කුමක් සඳහාද? දේ වචනේ පැහැදිලි කරනවා නුඹලා රාජකීය පූජිකයෝ සුද්ධ වූ ජාතියක් දෙවියන් වහන්සේ සන්තක සෙනග. එහෙනම් ඔබත් මමත් කිතුණුවෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම උන්වහන්සේ දී තිබෙනවා මේ ඔබ ස්වර්ගීකයෙක්. ඒක තේරුම් ගන්නට ඕන. එහෙමනම් ඔබ ස්වර්ගීකයෙක් නම් ඔබ ස්වර්ගීක නීතියට ඔබ කීකරු වෙන්නට ඕනේ. අපි රටකට ගියාම ඒ රටේ නීතියට අවනත වෙනවා වගේම උන්වහන්සේ ස්වර්ගීකයෙක් හැටියට ස්වර්ගීක නීතියට අපි අවනත වෙන්නට ඕන. දැන් මේ ස්වර්ගීක නීතිය ඉගෙන ගන්නකොට මිනිස්සු පටලව ගන්නවා. මිනිස්සු නැත්නම් විශේෂයෙන් කිතුණුවන් පටලව ගන්නවා. මොකද්ද මේ? අපිට මේ දේ අවශ්‍යද? අපි අනුග්‍රහයෙන් ගැලවිලා ඉන්නේ අද අලුත් ගිවිසුමේ ජීවත් වෙන ඔබත් මමත් අපි අනුග්‍රහයෙන් අපි අනුග්‍රහයෙන් තමයි ගැලවිලා ඉන්නේ. එදා ඔබ විතරක් නෙවෙයි පරණ ගිවිසුමේ මිනිස්සු ගැලවුනේ අනුග්‍රහයෙන් තමයි. අලුත් ගිවිසුමේ විතරක් නෙමෙයි. මොකද පාපය කියන දේ පරණ ගිවිසුමෙත් පෙන්වලා දුන්නා අලුත් ගිවිසුමෙත් පෙන්වලා දුන්නා. අද දවසේදී අපි මේ බයිබල් පාඩි ඉගෙන ගන්න යනවා. ඒ නිසා පාපය කියන දේ පරණ ගිවිසුමද අලුත් ගිවිසුමද කියලා අදාළ නැහැ. පාපය පාපයමයි. ලෝකයට පෙරත් පව් කරන්නට පෙරත් පාපයමයි. ඒ නිසායි ලුසිෆර් නැත්තම් සාතන් පව් කළා කියලා දැනගත්තේ. ඒ නිසායි ආදම් සහ ඒව ඒ උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ආඥා 10:50 කඩකලේ. ඒ නිසායි අනිත් පව්කරුවන් පාපය කළායි කියලා දෙවියන් වහන්සේ ඒ නීතියට අනුවයි බලන්න ස්වර්ගික නීතියට අනුවයි මනුෂ්‍යන්ව උන්වහන්සේ විනිශ්චය කරන ලැබේ. ඒ නිසා අදත් එහෙමයි. අදත් උන්වහන්සේ ස්වර්ගික නීතියට අනුව තමයි අදත් උන්වහන්සේ විනිශ්චය කරනු ලබන්නේ. යේසුස් වහන්සේ පැහැදිලිව කියන අලුත් ගිවිසුමේ ආසත් පොළොවත් පහව ගියත් මේ විවස්ථාවෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක් පහව යන්නේ නැහැ කියලා. ඒක පව් කරන්න පෙරත් එමයයි පාපයට පසුවත් එමයයි උන්වහන්සේ අපි ජීවත් වෙන්න යනවා ඒ සදාකාලික ජීවනයේත් එහෙමයි. ඒ නිසා ඒක ස්වර්ගික ව්‍යවස්ථාව ස්වර්ගී නැත්තම් දෙවියන් වහන්සේ වෙනස් කළෙත් නැහැ. ඒක මිනිස්යන්ට වෙනස් කරන්නත් බෑ. අවසනාවට කරුණ තමයි උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද නීතිය ඔබ දන්නවා අද මිනිස්යන් වෙනස් කර තිබෙනවා. මේක තමයි තියෙන කනගාටුදායක තත්ත්වය. ඇයි උන්වහන්සේ ඇඟිල්ලෙන් ලියුවේ? ඇයි උන්වහන්සේ මොසෙස්ට ලියා ගන්නට කියලා කිව්වේ නැත්තේ? උන්වහන්සේ දැනගෙන හිටියා මිනිස්සු මේ නීතිය වෙනස් කරන බව. ඒ නිසා උන්වහන්සේ ගල් ලෑලි දෙක ගලේ කොටලා මේ ස්වර්ගික නීතිය ලියලා දුන්නේ. ඒ උනා මිනිස්සු අද ඒ දේ වෙනස් කර තිබෙනවා. අපි දන්නවා. ඔබ හරියට මේ දේ ඉගෙන ගත්තොත් මම මේ දේවල් කියන්නට අවශ්‍ය නැහැ. ඔබ පැහැදිලිව දන්නවා. උන්වහන්සේ හතරවෙනි පන්ත වෙනස් කරලා තිබෙනවා. දෙවෙනි පන්ත ගලවලා දාලා තිබෙනවා. කවුද මේ දේවල්? කවුද අවසර දීලා තියෙන්නේ මේ දේ කරන්නට? මේ පිළිබඳව මම වෙනම පාඩමකින් කතා කළා. උන්වහන්සේ අවසර දීලා නැහැ කිසිම කෙනෙකුට. උන්වහන්සේවත් නොකරපු දෙයක් අද මිනිස්සයා කර තිබෙනවා. ඔබගේ අවධානය යොමු කරන්න කැමති ද්විතීය කතාව පොතේ. ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ මේ දැන් මම කතා කරව දේවල් සුද්ධ ලියවිල්ලෙන්ම දැනගෙන ගන්න. ඔබ ඉදිරියට අපු දෙයක් තමයි පළමු ඔබ තුල මා තුල දේව බය කියන දේ ඇති වෙන්න ඔබ අසන්නට ඕනේ. දේව නීතිය අසන්නට ඕන. ඊළඟට ඔබ ඉගෙන ගන්නට ඕනේ. ඒ ඉගෙන ගැනීම තුලින් තමයි මේ දේව නීතියට බයව උන්වහන්සේට ප්‍රේම කරමින් ජීවත් වෙන්න ඔබ ඉගෙන ගන්න. ඔබ දේව නීතිය අසන්නේ නැත්නම් ඉගෙන ගන්නේ නැත්නම් ඔබට හැකියාවක් නැහැ දේව බය කියන දේ ඔබ තුල මා තුල ඇති කර ගන්නට. මම දැන් අපි මේ කතා කළා වූ දේවල් ශුද්ධ ලේවිල්ලෙන්ම තහවුරු කරගනිමු. ද්විතීය කතා පොතේ 6 වෙනි පරිච්ඡේදය මම කියවන්න කැමති 5 වෙනි පදේ. එතන කියනවා නුඹේ දේව ස්වාමීන් වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරපන්න. දැන් ඒකනේ කිව්වේ මේක මේ උන්වහන්සේට ප්‍රේම කරන්න මුළු ආත්මයෙන්ද බුද්ධියෙන්ද ශක්තියෙන්ද ප්‍රේම කරන්නට මිනිස්සෙක් ඉගෙන ගන්නේ. උන්වහන්සේට ප්‍රේම කරන්න උන්වහන්සේට මේ කාරණය අලුත් පරණ ගිවිසුම විතරනේ අලුත් ගිවිසුමෙත් උන්වහන්සේ මේ දේම කිව්වා. උන්වහන්සේට මේ ප්‍රේම කිරීම ඉගෙන ගන්න කුමක් කරද්ද? ඔබත් මම.
ඉස්සරලම ඔබ ඉගෙන අසන්න ඕන, ඊළඟට ඔබ ඉගෙන ගන්න ඕන. ඊළඟට තමයි මේ බය, දේව බය කියන දේ ඇති වෙන්නේ. දීති කතාවේ පොතේ 31 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ පැහැදිලිව කියනවා කොහොමද කියන්නේ? ඔබ විතරක් නෙමෙයි. එහෙනම් ඔබේ දොරටු ඇතුලේ තියෙන විදේශිකයා පවා දැන් ගොඩක් අය කියලා මේ මොනවාද කරන කියන දෙයක් තමයි මේ දේ ඊශ්‍රායල් වරුන්ට විතරයි දීලා තිබෙන්නේ කියලා දේ. මෙතන සුද්ධ ලියවිලි කියනවා නෑ ඊශ්‍රායල් සරකට විතරයි විදේශිකයා පවා අසා ඉගෙනගෙන. එතකොට මම එකනේ කිව්වේ ඔබ අසන්නට ඕනේ, ඔබ ඉගෙන ගන්නට ඕනේ, ඊළඟට තමයි මේ දේව භය කියන දේ ඇති වෙන්නේ ඔබ තුල මා තුල. එතකොට එදා ඊශ්‍රායල් සරකට විතරනේ විදේශිකයාට පවා උන්වහන්සේ මේ නේද මොකද විදේශිකයාත් උන්වහන්සේගේ හස්තයෙන් නිර්මාණය කරුණු නැගින්න. ඊශ්‍රායල් සෙනග විතරක් නෙමෙයි එදා දෙවියන් වහන්සේගේ සෙනග උනේ. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව කැඳෙව්වේ කුමක් සඳහාද? අන්‍ය ජාතීන්ට උන්වහන්සේ කවුද කියලා පෙන්වලා දීලා ඒ අයවත් දේව දරුකමට ගේන්නයි ඊශ්‍රායල් සෙනගව ජාතියකට තෝරගත්තේ. වෙන හේතුවක් නිසා නෙවෙයි. නමුත් ඒ දේ උන් කළේ නැහැ. දැන් අපි දන්නවා ගීතාවලිය පොතේ ඊළඟට හිත උපදේශ පොතේ පැහැදිලිව කියනවා මේ ප්‍රඥාව කියන දේ පටන් ගන්නෙ දෙවියන් වහන්සේට බය වීමෙන් කියන දේ. ඔබ තුල මා තුල දිව්‍ය ප්‍රඥාව ඇති වෙන්නට නම් ඔබ දේව භය ඔබ තුල තියෙන්නට ඕනේ. ඒ දේව භය කියන දේ නිකන් එන්නේ නැහැ. දේව භය කියන උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වෙන්නට ඕනේ කියන කාරණේ උන්වහන්සේ විසින් උන්වහන්සේගේ ආඥාවට කීකරු වෙන්නට ඕනේ කියන කාරණේ නිකන් ඔබ තුල මා තුල ඇති වෙන්නට යන්නේ නැහැ. ඒකට මේ අපි කියනවා මේ ස්ටෙප්ස් නැත්තම් මේ පිළිවෙලට ඔබ එන්න ඕන. ඔබ ඉගෙන ගන්නට ඕන. ඔබ අසන්නට ඕන. ඔබ ඉගෙන ගන්නට ඕනේ. ඊළඟට තමයි ඔබ තුල මා තුල මේ දේව බය කියන දේ ඇති වෙන්නේ. දායබර සහෝදර සහෝදරිය දැන් අපි ඉගෙන ගත්තා වූ මේ කාරණා අපි ඉගෙන ගන්න ඕනේ. මේක දැන් ගොඩක් අය කියන චෝදනාවක් නේ මොකද්ද? මේ දේ දීලා තියෙන්නේ කාටද? ඊශ්‍රායල් සෙනගට. මේ නීතිය දීලා තිබෙන්නේ ඊශ්‍රායල් සෙනගට. දැන් අපි මේ කාරණේ තේරුම් කරගනිමු. දැන් පරණ කිසිම ඊතර දුන්වහන්සේ මේ කාරණේ කතා කළේ. දෙවියන් වහන්සේ මේ ප්‍රේම කිරීම උන්වහන්සේට ප්‍රේම කරන්නට උන්වහන්සේ වෙතට මිනිසයන්ව යොමු කරන්නට දේව බය කියන දේ මිනිසයා තුළ ඇද්ද මෙතන පැහැදිලිව කියනවනේ මොකද කියන්නේ නුඹේ දෙව් ස්වාමීන් වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්නටේ කියලා කියනවා එදා ඊසාය සෙනගට දුන්නා අවවාද අනුශාසනා කියන ගලාති පොතට අපිට හම්බ වෙනවා ගලාති පොතේ මම කියවන්න කැමති තුන්වෙනි පරිදි දැන් අපි අවුල්ගියසට උන්වහන්සේ මේ පරණ ගිවිසුම ගොඩක් වෙලාවට අපි කරන චෝදනාවක් මේ දේවල් දීලා තියෙන ඊශ්‍රායල් සෙනගට පරණ ගිවිසුම විතර අපි අලුත් ගිවිසුම කාලේ ජීවත් වෙන අය මම කියවන්න කැමති ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ හොඳට අහගන්න. එසේ අපි ඇදහිල්ල කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස හොඳයි දැන් ඔබට පේනවා අපි ඇදහිල්ල කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන්නේ එහෙනම් ඇයි විවස්ථාව දී තිබෙන්නේ මෙතන කියනවා විවස්ථාව අප ක්‍රිස්තුස් වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක්ව තිබේ බලන්න කොච්චර ලස්සනට පවුල්තුමා ගලාති වලට පැහැදිලි කරලා දෙනවද කියලා විවස්ථාව කොහොමද ඇදහිල්ල කරන උන්වහන්සේ කරේ ඇදහිල්ල කරනකොට තමයි ඔබත් මම ධර්මිෂ්ඨ වෙන්නේ. හැබැයි විවස්ථාව ඔබගේ මගේ ගුරුවරයෙක් මොනව සඳහාද? යේසුස් වහන්සේ වෙතට ඔබවත් මාවත් පමුණුවන. ඔබවත් මාවත් මගේ පෙන්වන හරි ලස්සනට පාවල්තුමා එතන කතා කරනවා. මම ආයෙ කියනවා මෙසේ අපි ඇදහිල්ල කරනකොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස විවස්ථාව අප ක්‍රිස්තුස් වහන්සේ වෙතට ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක්ව තිබේ. මොන විවස්ථාවද? ඔබවත් මාවත් ක්‍රිස්තුස් වහන්සේ වෙතට පමුණුවන්නේ. මම කියවනේ ඊශ්‍රායල් සෙනගට ඔබ මේ තෝරා නැත්තම් මේ පොත් පහ ඉගෙන ගත්තොත් උත්පත්ති නික්පියාව ලෙවි කතාව ගණන් කතාව ද්විතීයි කතාව කියන මේ පොත් පහ ඉගෙන ගත්තොත් ඔබට විවස්ථා තුනක් හම්බ වෙනවා. විශේෂයෙන් මම ඔබට දැනුවත් කළා උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද විවස්ථාව ඊළඟට චාරිත්‍ර විවස්ථාව සහ සෞඛ්‍ය විවස්ථාව. යහපත් නැත්නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කොහොමද අවශ්‍ය කියලා ද ඊශ්‍රායල් සෙනගට දෙනු ලැබුවා. එතකොට මේ ව්‍යවස්ථාවෙන් දැන් මේකනේ ගොඩක් කිතුණාල් පටලගෙන තියෙන්නේ මොන ව්‍යවස්ථාවද ඔබවත් මාවත් ක්‍රිස්තුස් වහන්සේ වෙතට පමුණුවන්නේ. දැන් මේ කාරණේ අපි හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. අපි යන් ලූක්‍ය පොතේ කියවන්න කැමති ලූක්‍ය පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට
මම කියවන්න කැමතියි. ඔබට මතක ඇති ඒ ව්‍යවස්ථා උගන්වන්නේ කැවිලා අහුව ප්‍රශ්නයක් උන්වහන්සේගෙන්. මම කියවන්නේ රූප 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට 29 වෙනි පදය දක්වා බලව ව්‍යවස්ථා උගන්වන්නේ නැගිට උන්වහන්සේ පරීක්ෂා කරන ආචාර්යනි සදාතන ජීවනි උරුම කරගන්නා පිණිස මා විසින් කුමක් කටයුතුද ඇසේ. දැන් අතන කියනවා මොකද්ද පාවුල්තුමා? උන්වහන්සේ වෙතට ඇදහිල්ලෙන් ඔබවත් මාවත් ධර්මිෂ්ඨ කරනු ලබනවා. හැබැයි උන්වහන්සේ වෙතට ඒ කරන ලබන පිණිස ඔබට ව්‍යවස්ථාව දී තිබෙන්නේ උන්වහන්සේ වෙතට යන්ට ගුරුවරයෙක් හැටියට ව්‍යවස්ථාව දී තිබෙනවායි කියලා කියනවා. ඊට පස්සේ දැන් ඒකයි මෙතන කියන්නේ ඒ ව්‍යවස්ථාව උගන්වන්නේ කැවිලා නැගිටලා අහනවා ආචාර්යනි සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා විසින් කුමක් කටයුතුද ඇහුවේ අසුවේ උන්වහන්සේද ව්‍යවස්ථාවේ ලියා තිබෙන්නේ මොකක්ද බලන්න මොන ව්‍යවස්ථාවද කියලා උන්වහන්සේ ලස්සට විස්තර කරනදී නුඹේ ඔබ කියවන්නේ කෙසේද අසුසේ කවුරුත්තර දෙමින් නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙව් ස්වාමීන් වහන්සේට නුඹට මෙන් නුඹේ අසල්වාසියට ප්‍රේම කරව යනුයි. දැන් මේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට සහ අසල්වාසියාට ප්‍රේම කරන්නට මේ කාරණා දෙක මොන ව්‍යවස්ථාවේද ලියා තිබෙන්නේ? මොන ව්‍යවස්ථාවේද ලියා තිබෙන්නේ? ඒකනේ. දැන් මේ ව්‍යවස්ථාව දී තිබෙන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් අසල්වාසියාට ප්‍රේම කරන්න. දැන් මේ කාරණා දෙක දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ අසල්වාසියාට ප්‍රේම කිරීම කාරණා දෙක මොන ව්‍යවස්ථාවේද ලියා තිබෙන්නේ? දැන් මේක තමයි ගොඩාක් දේවචන උන්වහන්සේ කියනවා මේ කාරණා දෙක තුල ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් ඇතුල් වෙනවායි කියලා. දැන් මේ කාරණය හරියට කිතුණුවන් තේරුම් ගන්න නැහැ. එතකොට මේ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්නට කියන ඒ ආඥා දෙක නැත්තම් මේ ප්‍රධාන ආඥා දෙක මොන ව්‍යවස්ථාව තුලද ඇතුළත් කරලා තිබෙන්නේ? අපි මම කියවන්න කැමති මතේව් පොතට. මතේව් පොතේ තියෙන මොන ව්‍යවස්ථාවද මේ කාරණා දෙක එයා තිබෙන්නේ කියන කාට. ඔබට මතක ඇති පොහොසත් යවුවනේ ආව උන්වහන්සේව හම්බෙන්න. පොහොසත් යවුවනේ ඇවිල්ලා 19 වෙනි පරිච්ඡේදයේ මතේව් 19 වෙනි පරිච්ඡේදයේ මම කියවන්නේ ඔබ 16 සිට ඔබ කියවුවොත් ඔබට හම්බෙනවා හරි ලස්සනට මොන ව්‍යවස්ථාවද මේ කාරණා දෙක සම්බන්ධ වෙන්නේ කියලා. 16 වෙනි පදයේ කියලා බලව එක්තරා කෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත් ආචාර්යින් වහන්සේ සදාතන ජීවනය ලබා ගන්නා පිණිස මොන යහපත් දෙයක් කරන්දයි උන්වහන්සේගෙන ඇසුවේ. එදා අර ව්‍යවස්ථාව උගන්වන්න අහපු දේ තමයි මේ පොහොසත් යවුවනේ ඇවිල්ලා උන්වහන්සේගෙන් ඇහුවේ. මග්නිසාද නුඹට යහපත ගැන මම 17 වෙනි පදේ කියන්නේ නුඹ මග්නිසාද නුඹ යහපත ගැන මගෙන් ਵਿਚාරන්නේ මග්නිසාද යහපත සිටින්නේ එක්කෙනෙක් නේ නුඹ ජීවනයේට ඇතුල් වෙන්න කැමති නම් අන්න ජීවනයේට ඇතුල් වෙන්න කැමති නම් කොහොමද කියන්නේ ආඥා පවත්වා පන්නයි ඔහුට කීසේක. ඒකයි මම කිව්වේ උන්වහන්සේ මේ ව්‍යවස්ථාව දී තිබෙන්නේ දිව්‍ය ව්‍යවස්ථාව දී තිබෙන්නේ කොමක් සඳහාද ජීවනයේට ඔබටත් මටත් ඇතුල් වෙන්න. අද කිතුණුවන් කරලා තියෙන්නේ අපිට ඕනේ නැහැ ව්‍යවස්ථාව. අපිට ඒකෙන් වැඩක් නැහැ. උන්වහන්සේගේ අනුග්‍රහය තියෙනවා. ඒ හොඳටම ප්‍රමාණවත් අපිට ජීවිතයට ඇතුල් වෙන්න නැහැ. උන්වහන්සේ අලුත් ගිවිසුමක් කතා කරනවා. ඔබ ජීවිතයට ඇතුල් වෙන්න කැමති නම් ආඥා පවත්වන්න පන්නයි කියලා. පොහොසත් අය වනේ අහනවා මොන ආඥාවද කියලා. ඒකට හේතුව ඇයි? ඒ පොත් නැත්තම් ඊශ්‍රායල් සෙනඟ පාවිච්චි කළා තෝරා ඒ තෝරාවේ උත්පත්ති පොත තිබුණා, නිග්‍රහ පොත තිබුණා, ගණන් කතාව, ද්විතීය කතාව ඒ පොත් පහ තිබුණා. එතකොට ඒ පොසත් යවනවා මොන ව්‍යවස්ථාවද කියලා. බලන්න විතර ලස්සනට කියනවා. ඒ කොයි ඒවාදයි උන්වහන්සේගෙන් ඇසෙසේක. ඒකයි අපි හරියට තේරුම් ගන්නට ඕනේ. මේ සුද්ධ ලියවිලා අපිට අර්ධනය කරනකොට අපිට පැහැදිලිව තේරුම් යන දෙයක් තමයි උන්වහන්සේ දා ඉස්රාසනකට උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලාද දිව්‍ය ව්‍යවස්ථාව විතරක් නෙමෙයි. තව උන්වහන්සේ දුන්නා නීතිමාලාව. ඒ නිසා පොහොසත් යවුවනට අවශ්‍ය වුණා මේක තවදුරටත් පැහැදිලි කරගන්න. මේ මොන ව්‍යවස්ථාවද සදාතන ජීවනයේට ඔබවත් මාවත් ගුරුවරයෙක් හැටියට මඟ පෙන්වන්නට උන්වහන්සේ දී තිබෙන්නේ කියන කාරණේ. ඊට පස්සේ යේසුස් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මොන ව්‍යවස්ථාවද ඔබවත් මාවත් ඒ සදාතන ජීවනයේට මඟ පෙන්වන්නේ කියන කාරණේ. එතන කියන මේ කොයි වාදයි උන්වහන්සේ ඕගෙන සුසෙක උන්වහන්සේද කියනසේ නීනමරව කාම මිච්ඡාචාරය නොකරව සොරකම් නොකරව බොරු සාක්ෂි නොකියව තාගේ පියාටත් මාටත් ගෞරව කරව තමාට මෙන් තමගේ අසල්වැසියාට ප්‍රේම කරව යන මේවායේ කීසේක. දාපර සහෝදර සහෝදරිය මේ දේවල් කොහෙද තියෙන්නේ? උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලාද දිව්‍ය ව්‍යවස්ථාවේ. එහෙනම් අපි කොහොමද කියන්නේ අද කිතුණන් හැටියට අපිට ඒ දේ එපා. උන්වහන්සේම කියලා තිබුණා නම් එදා පොසත් යවුණාට කිව්වා නුඹ ජීවිතයට ඇතුල් වෙන්න කැමති නම් මොකක්ද කරන්න කිව්වේ? ආඥා පවත්වන්න කියලා කිව්වා.
ඒකයි අපි කියන්නේ ශුද්ධ ලියවිල්ල පැහැදිලිව අපි ඉගෙන ගන්නකොට අපිට පේන උන්වහන්සේ මේ ශුද්ධ දිව්‍ය ව්‍යවස්ථාව දී තිබෙන්නේ උන්වහන්සේගේ ඇඟිල්ලේ ලියලාද දැන් මෙතන පැහැදිලිව උන්වහන්සේගෙන් පොහොසත් යවුවනේ අහනකොට මොන ව්‍යවස්ථාවද අපි මේ ජීවනයේට ඔබවත් මාවත් මඟ පෙන්වන්නේ කියලා. එතන උන්වහන්සේ පැහැදිලිව කියනවා මොනවද ලියලා තියෙන්නේ. දිව්‍ය ව්‍යවස්ථාවේ මනුෂ්‍යයන් වෙනුවෙන් උන්වහන්සේ දැනන් හිටියා. ඔහු මේ පළවෙනි 54 අකුරට ක්‍රියාත්මක කරන බවට. උන්වහන්සේ මේ පළවෙනි 54 දිව්‍ය ව්‍යවස්ථාවේ පළවෙනි 54 මාහ රම්දේවරුන් තට ඇතුළු නොසිටුව කැපූ රූප නමස්කාර කරන්න එපා. ඊළඟට උන්වහන්සේගේ නාමය නිකුර්ණේ ව්‍යවහාර කරන්න එපා. සබත් දවස සුද්ධ කොට පවත්වන්නට කියන කාරණා මේ 54 ඔහු පැහැදිලිව පොඩි කාලේ නම් ඔහු පවත්වන බව උන්වහන්සේ දැනන් හිටියා. ඒ නිසා උන්වහන්සේ දැනන් හිටියා ඔහු අර මිනිස්යන් වෙනුවෙන් කළ යුතු කාරණා නොපවත්වන බව. ඒ නිසායි උන්වහන්සේ පැහැදිලි කළ දුන්නේ නුඹ ජීවිතයට ඇතුල් වෙන්න ඔබ තුරු තියෙන අඩුපාඩුවක්. ඔබ පළවෙනි 54 හරියට කරත් 56 මිනිස්ය වෙනුවෙන් කළ යුතු දේ ඔබ හරියට කරන්නේ නැහැ කියන කාරණේ තමයි උන්වහන්සේ මේ කාරණේ තුලින් නැත්තම් හරි ලස්සනට තන පැහැදිලි කරලා දෙනවා. දාබර සහෝදර සහෝදරිය මෙච්චර ලස්සනට උන්වහන්සේ පැහැදිලි කරලා දෙනකොට මොකද කරන්නේ අද මිනිස්සු නෑ එපා. අපි බලමු උන්වහන්සේ දැන් කියන්නේ කුරුසියේ පූජාවෙන් මේ දේ අහිමුණා කියලානේ. ගොඩක් අය කියන්නේ උන්වහන්සේ කිතුමන් කියන්නේ උන්වහන්සේ කුරුසියේ පූජාවෙන් උන්වහන්සේගේ මේ ශුද්ධ වූ නැත්නම් උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ව්‍යවස්ථාව අහෝසි වුණා. මොකද එතන කියනවානේ නියෝගවල ව්‍යවස්ථාව උන්වහන්සේ කුරුසිය අනගස අහකලා කියලා. නමුත් පැහැදිලි කියන අපිට විරුද්ධව අපිට එදිරිව තිබුණා වූ නියෝගවල ව්‍යවස්ථාව. දැන් ඔබට පේනවා මේ තිරේත් ඔබට පේනවා විරුද්ධව සාක්ෂියක් අපිට විරුද්ධව අපිට එදිරිව තිබුණා වූ නියෝගවල ව්‍යවස්ථාව. කොලසිපතේ කියන්නේ මම ඔබට ඒක පෙන්නන්නම්. කොලසිපතේ පැහැදිලිව කියන්නේ මොන ව්‍යවස්ථාවද උන්වහන්සේ අහකලායි කියලා කොලසිපතේ දෙවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ කියනවා අපිට විරුද්ධව අපිට එදිරිව තිබුණා වූ නියෝගවල ලියවිල්ල මකාදමා ඒක කුරුසිය අනගස අහකලසේක. දැන් මේක තමයි ගොඩාක් කිතුරුවන් කියන්නේ සසපරස කුරුසිය අනගහලා ඉවරයි. දාවර සහෝදර සහෝදරිය ඔබට ඒ පදේ අපිට විරුද්ධව අපිට එදිරිව තිබුණා වූ නියෝගවල ව්‍යවස්ථාව ගැන කතා කරනවා. ද්විතීය කතාපතේ 31 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පරිච්ඡේදයේ ඔබට කියවන්න කැමති 24 වෙනි පදේ 31 24 මොකද්ද විරුද්ධව එදිරිව තිබුණා වූ ව්‍යවස්ථාව මොකද්ද කියන්නේ. තවද මෝසෙස් මං කියවන්නේ 31 වෙනි පරිච්ඡේදයේ ද්විතීය කතාව 31 24 තවද මෝසෙස් මේ ව්‍යවස්ථාවේ වචන තීන්දුවකම පොතක ලියා කවුද ලිව්වේ? අරක දුන්නේ උන්වහන්සේගේ ඇඟිල්ලෙන්. මොකද ඒතර පැහැදිලිව කියනවා උන්වහන්සේගේ ඇඟිල්ලෙන් උන්වහන්සේ ලිව්වයි කියලා දසාඥා පොතේ ලියනකොට මේ ව්‍යවස්ථාව මොසෙස් ටිකව ලියා ගන්නට ඔබට මේ ස්වර්ගික නීතියට අමතරව මම තව නීති මාලාවක් දෙනවා. ඒ තුලින් තමයි ඔබට හැකියාවක් ලැබෙන්නේ. ඒකිනුත් ඔබ මොකද කරන්නේ? ඔබ අර පාපේ නැත් කරලා දේව බය ඔබ තුල උගන්වලා උන්වහන්සේ ජීවිත පූජා කරන තුරු උන්වහන්සේගේ ජීවිතය පූජා කරන තුරු ඔබ උන්වහන්සේ වෙතට යොමු කරනවායි කියන කාරණේ බලන්න. ඊට පස්සේ කියනවා පොතක ලියා නියමන කල්ලි ස්වාමීන් වහන්සේ ගිවිසුම් පෙට්ටිය ගෙන යන ලෙබීවරුන්ටද මෝසෙස්ටද අනකරමින් මේ ව්‍යවස්ථාව පොත කවුද මෝසෙස් විසින් ලද ව්‍යවස්ථාව පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස නුඹලාගේ දෙව් ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබා අපල්ලා. ඇතුලේ මොනවද තිබුණේ? ගිවිසුම් පෙට්ටිය ඇතුලේ තිබුණ මොකක්ද? උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනද දිව්‍ය ව්‍යවස්ථාව. එතකොට ගිවිසුම් පෙට්ටියේ එළියේ නැත්තම් ළඟ තිබ්බේ මොකද්ද? මෝසෙස් විසින් ලියනද ඒ චාරිත්‍ර ව්‍යවස්ථාව සහ සෞඛ්‍ය ව්‍යවස්ථාව ලියලාද ඒ ව්‍යවස්ථාව පොත. දාවර සහෝදර සහෝදරිය මෙච්චර පැහැදිලි කරනවා මොකද්ද? නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන මේ ගැන තමයි. මොකද ඒ මෝසෙස්ගේ ව්‍යවස්ථාව මෝසෙස් විසින් ලියන ලද ව්‍යවස්ථාවේ සියල්ල තිබෙන චාරිත්‍ර වාරිත්‍ර ඒ සියලු චාරිත්‍ර වාරිත්‍ර වලින් පිළිඹු කරේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව. මේක අපි තේරුම් ගන්න ඕන. අද සමහර ක්‍රිස්තියානි අය මොකද කරන්නේ? ක්‍රිස්තියානි අය මේ චාරිත්‍ර ව්‍යවස්ථාවේ ලියා තිබෙන මංගල්‍ය දවස් පවත්වනවා. මේ දේ තමයි පෞල්තුමා කතා කරන්නේ. මොකද මේ සියලු මංගල්‍ය දවස් වලින් උන්වහන්සේගේ සේවයට අදාළ යම් කාරණයක්. දැන් පාස්කු මංගල්‍ය තුලින් පැහැදිලිව උන්වහන්සේගේ සේවය උන්වහන්සේගේ කුරුසියේ පූජාව පිළිඹු කරා. එතකොට යනාදී වශයෙන් පෙන්තකොස්ත මංගල්‍යයේදී අපි දන්නවා උන්වහන්සේ ශුද්ධාත්ම වැගිරීම පෙන්වුම් කළා. එතකොට මේ කාරණා මම වෙනම දේශනාවකදී උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව
පැහැදිලි කර දී තිබෙනවා. ශුද්ධ ලියවිල්ලෙන් මේ පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සෙනඟ කලාව මේ මංගල්‍ය දවස් කොයි ආකාරයෙන්ද අලුත් ගිවිසුමේදී සම්පූර්ණ වුණේ තව සම්පූර්ණ වෙන්න කීපයක් තිබෙනවා. අපි කූඩාරම් මංගල්‍ය ගත්තොත් ඒක උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී සිදුවෙන්න යන කාරණයක්. එතකොට මේ දේවල් උන්වහන්සේ පරණ ගිවිසුමේ දුන්නේ මිනිස්යාව දෙවියන් වහන්සේ අතර ලං කරන්න. හැබැයි අද මිනිස්සු මොකද කරන්නේ? බැරිදි ලෙස ශුද්ධ ලියවිල්ල තේරුම් අරගෙන බැරිදි ලෙස ඒ දේවල් කරගෙන යනවා. මේක ඊටම කනගාටුදායක තත්ත්වයක්. දායබර සහෝදර සහෝදරි දැන් අපර පේනවා ඇති මේ දී උන්වහන්සේ මේ සියලු ආඥාවන් උන්වහන්සේ මිනිසයාට දෙන ලැබුවේ කුමක් සඳහා? දැන් ඔබට පේනවා දිව්‍ය ව්‍යවස්ථාව දුන්නේ කුමක්ද? පාපය පෙන්වලා දෙන්න. ඒක පැහැදිලිව කියනවා යෝහන්ගේ පුතේ. යෝහන්ගේ පුතේ පැහැදිලිව කියනවා යෝහන්ගේ පුතේ කියනවා කුමක්ද? පාපය නම් නොපනත් කමේ. පනත් කඩ කිරීම. එතකොට උන්වහන්සේ දැන් මේ පනත් කොහොමද ගුරුවරයෙක් වෙන්නේ? ඔබත් මමත් පව්කාරයෙක් හැටියට පාපය කළාම දිව්‍ය ව්‍යවස්ථාව වෙතට ගියවම අපිට පේනවා උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු නැත්නම් උන්වහන්සේට ගෞරව කිරීම, උන්වහන්සේට ප්‍රේම කිරීම ව්‍යවස්ථා එතන කියන තාගේ මුළු හෘදයෙන්, තාගේ මුළු ශක්තියෙන්, තාගේ මුළු බුද්ධියෙන්, තාගේ දේව ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න අවශ්‍ය කාරණා 54ක් ඔබටත් මටත් දී තිබෙනවා. ඒ 54ට අපි කීකරු වෙනකොට දේව බය අප තුළ ඇති කරගන්න. යම් කෙනෙක් ඒ 54න් එක 50ක් හරි කැඩුවොත් මොකද වෙන්නේ? ඒක ඒ 54න් එක 50ක් හරි කැඩුවොත් අපි වර්ධකාරයෙක් වෙනවා. එතකොට අන්න ගුරුවරයා අපිට කියන ඔබ වරදක් කර තිබෙනවා. අන්න ඒ වරද නිවැරදි කරගන්න හැකියාවක් ලැබුණේ කුමක්ද? අපිට යන්න ඕන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට. ඒ සඳහා තමයි ඊශ්‍රායල් සෙනගට පුදු පූජා ක්‍රම දුන්නේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ එන තාක්කල් උන්වහන්සේගේ කුරුසියේ පූජාව දක්වා ඒ අය මේ පූජා ක්‍රම කරගෙන ගියා. ඒ නිසා උන්වහන්සේගේ කුරුසියේ පූජාවේදී දේවමාලිගාවේ තිරේ ඉහිල පටන් සුද්ධ ස්ථානය සහ අතිශුද්ධ ස්ථානය අතර තිබුණා වූ වෙන් කළ තිබුණා වූ තිරය ඉහළ පටන් පහළට ඉරලා බැටළුව පැනලා ගියා. ඒ කියන්නේ අපේ පටන් ගැනීමේ සිටින මරණලද බැටළුව නැත්නම් යේසුස් වහන්සේට කියනවා යොහන්තුමා අන්න ලෝකයේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවන. උන්වහන්සේ ඒ මහත් වූ පූජාව උන්වහන්සේ ඒ දේ කොමක්ද කරේ? ඒ දේ කරනු ලැබුවා. නැත්නම් ඒ පූජාව උන්වහන්සේ ඔප්පු කරනු ලැබුවා. දායබර සහෝදර සහෝදරිය එතෙන් සිට උන්වහන්සේ අපි දන්නවා උන්වහන්සේගේ ජීවිත පූජාවට උන්වහන්සේ තමයි පූජාව උන්වහන්සේ තමයි පූජකයා බවට පත් වුණේ. ඒ නිසා පුද පූජා ක්‍රම තවත් අවශ්‍ය නැහැ. නමුත් අද කිතුණන් මොකද කරන්නේ? අද බොහෝ කිතුණන් මොකද කරන්නේ? තවමත් පුද පූජා ක්‍රම පස්සේ දුවනවා. නමුත් අපේ තනන් වහන්සේ උතුම් වූ පූජා එකම පූජාව සහ එකම පූජකයා උන්වහන්සේ ඒ දේ ඔබගේ මගේ ගැලවීම සඳහා උන්වහන්සේ ඉෂ්ට කරන ලබ. දැන් මේ කාරණා දෙක පරණ කිස්මේ දුන්නා. අපි දන්නවා පැහැදිලිවම අපිව පවිත්‍ර කරගෙන කුමක් සඳහාද? උන්වහන්සේ වෙතට ඔබවත් මාවත් යොමු කරන පිණිස. දැන් අපි එනවා මේ දේ තුලින් කොහොමද ඔබවත් මාවත් උන්වහන්සේ සඵල කරන්ට යන්නේ කියන කාරණේ අපි තේරුම් ගන්න. විශේෂයෙන් නීතිය තුළින්, ස්වර්ගීක නීතිය තුළින් උන්වහන්සේ කොහොමද ඔබවත් මාවත් සඵල කරන්ට යන්නේ කියන කාරණේ අපි අද දවසේදී ඉගෙන ගන්නට යනවා. අපි පෙරළමු යෝෂුවාගේ පොතට. දැන් යෝෂුවාගේ පොතේ ද්විතීය කතාව පොතේ ඉවර කරලා ඔබ යෝෂුවාගේ පොතට එනකොට යෝෂුවාගේ පොතේ අපිට හම් වෙනවා මම කියවන්න කැමති යෝෂුවා පළවෙනි පරිච්ඡේදයට යෝෂුවා පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ සහ 8 වෙනි පදේ කුමක්ද කියන්නේ? 7 වෙනි පදේ සහ 8 වෙනි පදේ. එතන කියනවා මෙන්න මේ ආකාරයෙන් මාගේ මෙහෙකරු මෝසෙස් නුඹට අනකල මේ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයට කරගන්න බලා ගන්නා ලෙස මොකද කරන්න කියන්නේ? බලා ගන්නා පිණිස ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න. නුඹ යන සෑම තැනකදීම නුඹට සුදුසිද්ධ වෙන පිණිස ඒයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. ඊට පස්සේ කියනවා මේ ව්‍යවස්ථාපත නුඹේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලා ගන්නා පිණිස ප්‍රයාදාවල් මේ ගැන මෙනෙහි කරපන්න. ඊට පස්සේ කියනවා එවිට ඔබ සඵල වී නුඹට සුදුසිද්ධ වන්නේ. දාබර සහෝදර සහෝදරිය උන්වහන්සේ අපිට මේ සුද්ධ වූ ව්‍යවස්ථාව දී තිබෙන්නේ කුමක් වන පිණිසද? සඵල වන පිණිස. එදා ඊශ්‍රායල් සෙනගට ඒ දේ දුන්නා සඵල වන පිණිස. යෝෂුවට පැහැදිලිව කියනවා ඔබට සඵල වෙන්න අවශ්‍ය නම් ඔබ සඵලමත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නම් මොකද කරන්න කියන්නේ? ඔබ මේ ව්‍යවස්ථාවෙන් දකුණටවත් වමටවත් හැරෙන්න එපායි කියලා කියනවා. දාබර සහෝදර සහෝදරිය මේක උන්වහන්සේ අපි පැහැදිලිව අලුත් ගිවිසුමෙන් තේරුම් ගත දෙයක් තමයි
උන්වහන්සේ මේ දී දීලා තිබෙනේ ජීවනයට ඔබවත් මාවත් මඟ පෙන්වන්න. ඒ නිසා වැරදි ලෙස මේ කාරණය තේරුම් ගන්නට එපා. උන්වහන්සේ මේ කාරණය උන්වහන්සේ දී තිබෙනවා ඔබවත් මාවත් සඵල කරන්නට. ඒ නිසා වැරදි ලෙස මේ කාරණය තේරුම් ගන්නට එපා. දැන් අපි බලමු අලුත් ගිවිසුමේ කොහොමද මේ සඵලත්වය දී තිබෙන්නේ කියන කාරණය. ඔබට ඔබගේ අවධානය මයිකරේ කිව්වේ අපි ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි විශේෂයෙන් කිතුරුවන් කියන දෙයක් තමයි මේක පරණ ගිවිසුමට විතරයි අදාළ. මේක පරණ ගිවිසුමට විතරයි අදාළ. උන්වහන්සේ මේ සඵලත්වය විවස්ථාව තුළ නැත්තම් අලුත් ගිවිසුමට උන්වහන්සේගේ කුරුසිය පූජාවෙන් පස්සේ තියලා තිබෙනවද මේ සඵලත්වය විවස්ථාවට සුදු ආඥාවලට කීකරු වෙන්නන්ට? බලමු අපි පෙරලා. එල්තරව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 17 නැත්නම් 16 වෙනි පදයේ අවසාන කොටස. ඔබ කියුවා එල්තරව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ අවසාන කොටස මොකද කියන්නේ? දෙවියන් වහන්සේ කියන මහා සර්පයා ස්ත්‍රී කෙරෙහි උදාසී. දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන්න. ඔකාගේ ආඥාද? දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන්න. ඒක මම කිව්වේ. දිව්‍ය ව්‍යවස්ථාව පහපේට පෙර තිබුණා. පහපේට පසුව තිබුණා. කුරුසියේ පූජාවෙන් පස්සෙත් උන්වහන්සේ කියනවා යෝහන්ගේ පොතේ කොහොමද කියන්නේ? දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන කාට විරුද්ධව මහා සර්පයා එනම් සාතන් විරුද්ධව සටන් කරන්නේ කාටද? ආඥා පවත්වනව දෙවියන් යේසුස් වහන්සේගේ සාක්ෂිය දරනව ඇගේ වංශයේ ඉත්‍රියට විරුද්ධව යුද්ධ කරන්න ගියේ. දායක සහෝදර සහෝදරිය දේව ආඥා ඔබවත් මාවත් ස්වර්ගීක ජීවිතයට සදාතන ජීවිතයට මඟ පෙන්වන බව එල්තරව පුතේ පැහැදිලිව කතා කරනවා. සාතන්ට සටන තියෙන්නේ දේව ආඥාවන්ට කීකරු වෙන දෙවියන් වහන්සේගේ නැත්නම් ස්වර්ගීක නීතියට කීකරු වෙන අය සමගයි සාතන්ට සටන තියෙන්නේ. වෙන අයත් සමග නොවේ. එනිසා ඔබ තේරුම් ගන්න ඇයි සාතන් සටන් කරන්නේ? උදන්න ඔහුගේ පැත්තේ නෙවෙයි කියන කාරණය. ඔබ දේව ආඥාවට කීකරු වෙනවා නම් මම එතන ඔබට පෙන්වු කරා. ඒ අයට විරුද්ධව අරගලයක් තිබෙනවා. සාතන් කැමති නැහැ. ඒ නිසා ඔබ අද දවසේදී කල්පනා කරන්න ඕන ඔබ දේව ආඥාවට කීකරු වෙන දරුවෙක්ද? උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු 54 සුදු සබත් දවස විශේෂයෙන් එතන 4 වෙනි පන්ත ඔබ කීකරු වෙන දරුවෙක්ද? ඔබ ඒකට කීකරු වෙන ක්‍රිස්ති කිදුණුවෙක්ද? මේ කාරණා ඔබ පැහැදිලිව සොයාගෙන දැනගත යුතුයි. දාබ්‍ර සහෝදර සහෝදරිය මේක සැහැල්ලුවට ගන්න එපා. මේක සැහැල්ලුවට ගන්න එපා. මොකද මේ අවවාද අනුශාසනා උන්වහන්සේ දී තිබෙන්නේ ඔබවත් මාව සදාතන ජීවිතයට යොමු කරන පිණිස. බලන්න එතන පැහැදිලිව දැන් මේ එල්තරව පොතේ කතා කරන්නේ. ඔබට පෙරලන ඔබට පෙරලන එල්තරව 14 වෙනි පරිච්ඡේදයට යන්න. එල්තරව 14 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කතා කරනවා පළවෙනි දේවදූතයාගේ පණිවිඩය. මොකද කියන්නේ? දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දීපල්ලා. දේව බය ඇති වෙන්නේ කොහොමද? ඔබ ආඥාව අසල දැනගෙන ඒ අනුව ජීවත් වෙන්නේ නැත්නම්. ඊට පස්සේ කියනවා 7 වෙනි පදේ 14 12ත් කතා කරනවා. 12 කියනවා මෙහි දෙවියන් වහන්සේගේ ආඥාද කාගේ ආඥාද? දෙවියන් වහන්සේගේ ආඥා. ඊළඟට කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ලද ආරක්ෂා කරන්නා වූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේ ශුද්ධවන්තයන් තුළ තිබිය යුතු ප්‍රධාන කාරණයක් තමයි කුමක්ද? උන්වහන්සේගේ ආඥා, උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ආඥා ආරක්ෂා කිරීම. මතක තියාගන්න. උන්වහන්සේ මේ කාරණය පැහැදිලිව තේරුම් කරලා දෙන දෙයක්. යාකෝබ්ගේ පුතේ මොනවද කියන්නේ? මම යාකෝබ්ගේ පුතේ පෙරලන්න. ඒ නිසා ඔබත් මමත් 100% මේ ආඥාවට කීකරු යුතුයි. යාකෝබ්ගේ පුතේ දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකානක් කඩකලේ නම් මේ යාකෝබ් ලියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය පූජාවට පස්සේ. කොහොමද කියන්නේ? මක්නිසාද මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකානක් කඩකලේ නම් ඔහු සියල්ල ගැන වර්ධකාරයෙක් වී සිටී. දායක සහෝදර සහෝදරිය ඔබවත් මාවත් වර්ධකාරයෙක් කරනවා. ඒ නිසා යේසුස් වහන්සේ කුරුසිය පූජා කරනකොටගෙන යොහාන් පොතේ කියනවා යමෙක් පව් කළොත් අපේ ගැලුම් කරතන් වහන්සේ ඉන්නවා ඔබට පව් කමාව දෙන්න. ඒ නිසා මේ සත්‍යතාවය හරියට තේරුම් අරගෙන අපි උන්වහන්සේ වෙතට මේ සුද්ධ විවස්ථාව උන්වහන්සේ ඔබටත් මම දී තිබෙන ගුරුවරයෙක් හැටියට කොමක් සඳහාද? උන්වහන්සේ වෙතට යොමු වෙන්නට. ඒ නිසා ඒක පරණ ගිවිසුමෙත් එහෙමයි, ඒක අලුත් ගිවිසුමෙත් එහෙමයි. ඒ නිසා උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වීම පරණ ගිවිසුමෙත් එහෙමයි, අලුත් ගිවිසුමෙත් එහෙමයි බව අපි සුද්ධ ලියුමෙන් එල්දරව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පරිච්ඡේදයේ අපි සඳහන් කරා. යාකෝබ්ගේ පොතේ පැහැදිලිව කතා කරනවා උන්වහන්සේගේ ව්‍යවස්ථාවට ඔබත් මමත් කීකරු යුතු බව. බලන්න ඔවුන් මේ කීකරු වුණා වූ දෙවියන් වහන්සේගේ දරුවන්ට මුහුණ දෙන්න තිබුණා වූ සිද්ධ වුණා වූ කාරණේ. යොහාන් බෞද්ධිස්ත ඔවුන් මේ ව්‍යවස්ථාවට කීකරු වුණ නිසා මොකද කරේ? එයාගේ ජීවිතෙන් එයාට වන්දි ගෙවන්න සිද්ධ වුණා. යොහාන් බෞද්ධිස්තගේ හිස ගසා දැම්මා. යෝබ්ට උන්වහන්සේ පරණ ගිවිසුමේ උන්වහන්සේ
වෙනුවෙන් ඒ දිව්‍ය ව්‍යවස්ථාවට කීකරු වෙලා ජීවත් වෙන නිසා අහිමි වුණා ඔහුගේ ජීවිතේ ඒ සියල්ල උටහවුන වුණා. පාවුල්තුමාට බොහෝ පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණා. ස්තේෆන්තුමා ගල්ගසා මරණු ලැබුවා. ඩාවර සහෝදර සහෝදරිය ව්‍යවස්ථාවට කීකරු වීමේදී ලෝකයෙන් පීඩා යනයි මේක ගැලපෙන්නේ නැහැ. මේක ලෝකයට ගැලපෙන්නේ නැහැ. ලෝකයේත් පාපයත් ආලෝකයත් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒ නිසා අපි මේ සුද්ධ වූ සත්‍යතාවයේ තේරුම් ගනිමු. නමුත් උන්වහන්සේ ඔබටත් මටත් කුමක්ද අපිට ඔබටත් මට සූදානම් කර තිබෙනවා. ඒ මහත් වූ රාජ්‍ය. උන්වහන්සේගේ ගෝලය විතරක් නෙමෙයි. එහෙනම් කවුද? අපිට හම්බ වෙනවා උන්වහන්සේත් ඔබටත් මටත් පැහැදිලි ආදර්ශයක් දුන්නා මිනිස්සෙක් හැටියට. බලන්න පිලිප්පි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියනවා මොකද්ද? උන්වහන්සේ කුරුසියේ මරණය දක්වා කීකරුණා කියලා. ඒ විතරක් නෙවෙයි ලූකා පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදේ පැහැදිලිව කියනවා කොහොමද? උන්වහන්සේගේ පුරුද්ද ලෙස උන්වහන්සේ සබත් දවසේ සුනුගයකට ගියා කියලා. උන්වහන්සේ ව්‍යවස්ථාව ඉගෙන ගත්තායි කියලා හේබ්‍රේය පොතේ කතා කරනවා. එතකොට උන්වහන්සේ මිනිසියෙක් හැටියට ඒ දෙයට කීකරුණා නම් අපි කොච්චර උන්වහන්සේට ඒ උන්වහන්සේගේ සුද්ධ ලියවිල්ලට කීකරු වෙන්නට ඕනේද? දායක සහෝදර සහෝදරිය උන්වහන්සේ පූර්ව ආදර්ශය ඔබටත් මටත් දී තිබෙනවා. ඒ ආදර්ශය ඔබ කිසිවෙක් නම් ක්‍රිස්තියානි කාර්යයක් නම් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නෙක් නම් උන්වහන්සේ කළ දේ මොකද උන්වහන්සේ කැමැත්ත ඒකනේ. උන්වහන්සේ කැමැත්ත මොකද? උන්වහන්සේ ඒක යොහන් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියනවා. උන්වහන්සේ තුල පවතිවි කියන තැනත්තේ උන්වහන්සේ මෙන් හසුරුනාක් මෙන් හැසිරිය යුතුයි කියන නිසා උන්වහන්සේගේ ආදර්ශය අපි අරගෙන උන්වහන්සේ අපිට තිබෙනා දී තිබෙනා මේ සුද්ධ උතුම් ආදර්ශය අපි තේරුම් අරගෙන උන්වහන්සේව අනුගමනය වෙලා අතන කියනවා උන්වහන්සේ දුන්නේ ව්‍යවස්ථාව ඔබවත් මාව සදාතන ජීවනයේට යොමු කරන ගුරුවරයෙක් හැටියට. ඒ නිසා මේ ගුරුවරයාට අපි කීකරු වෙලා දේව භය අපතුල ඇති කරගෙන උන්වහන්සේ ඔබත් මට සූදානම් කර තිබෙනා වූ සදාතන ජීවනයේ අපි උරුම කරගනිමු. එසේ කරන්ට ඔබටත් මටත් උන්වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සමෘද්ධිය පිහිටයි.